බෞද්ධ රූපවාහිනිය පොද සංනිවේදනය කරන දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. ධර්මදේශනා පවත්වන්නට ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ ගැන කටයුතු කරන්නේ පිටකෝට්ටේ පිටමුල්ල පාරේ පදිංචි රුවිනිද අල්විස් දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු කොටසක් දේශනා කරවගෙන සද්ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් සද්ධර්ම දානානිසංසය කියන මේ ශාසනය උගන්වා වදාළ මහානීය පින්කම මුදුන්පත් කරගනිමින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජීවිත නිවැරදි කරගනිමින් මෙලොව පරලොව සුවපත් කරගැනීමේ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න සූදානම් වෙන මොහොත. මේ සත්පුරුෂ පින්නතුන්ගේ ප්‍රාර්ථනා මුදුන්පත් කරවමින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙන පංච ඉට්ඨ ධම්ම සූත්‍ර දේශනාව නිමිති කරගෙන ධර්ම දේශනාවක් සිදු කරන්න. මේ සූත්‍ර දේශනාව පාදක කරගත්ත පළවෙනි ධර්ම දේශනාව මීට කලින් දවසක අපි සිදු කරන්නට යෙදුණා. මේ දේශනාව තුළ විශේෂ කරුණු 5ක් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ආයාචනා කිරීමෙන්වත් ප්‍රාර්ථනා කිරීම හේතුවෙන්වත් ලැබෙන්නේ නැති ප්‍රතිපදාවට අවතීර්ණ වීම තුළින් පමණක් ලබන්නට පුළුවන් කරුණු 5ක්. ඒකේ පළවෙනි කාරණාව තමයි පින්නතනි ආයුෂය.
මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ආයුෂයට හරි කැමතියි. ඒ වුණාට කොයිතරම් කැමති වුණත් ප්‍රාර්ථනා කරලා යාඥා කරලා ලැබෙන්නේ නැහැ. ආයුෂයේ ලැබීමේ ප්‍රතිපදාවටම එළඹෙන්න ඕනේ. එහෙනම් අපි මේ ආයුෂයේ ලැබෙන ප්‍රතිපදාව මොකක්ද කියන එක තමයි පළවෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළේ. ප්‍රාණඝාතයෙන් වැළකීම තමයි ආයුෂයේ ලැබීමේ ප්‍රතිපදාව. දෙවැනි කාරණාව තමයි මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම හරි කැමති ලස්සන වර්ණ සම්පත්තියක් තියෙනවට. හැම කෙනෙක්ම කැමති වුණාට ඒකටත් වර්ණ සම්පත් ලැබීමේ ප්‍රතිපදාවක් තියෙනවා. මට ලස්සන වර්ණයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. ආයාචනා කළාට ලැබෙන්නේත් නැහැ. එහෙමනම් වර්ණය ලබන ප්‍රතිපදාව තමයි අපි කැමති දේවල් දන් දෙන එක. අන්නදෝ බලදෝ හෝති. ආහාර දන් දුන්නහම බලය ලැබෙනවා. ඒ වගේම සැපය ලැබෙනවා. වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර දන් දුන්නහම වර්ණ ලැබෙනවා. හේතුව තමයි අපි ඇඳගෙන ඉන්න වස්ත්‍රයක තියෙන වර්ණය අපේ ඇඟේ වර්ණයට වඩා හරි ප්‍රියමනාපයි. ඒ නිසා අපි ඇඳුමක් අරගන්න ගියහම මට ස්වභාවයෙන් හම්බ වෙලා තියෙන කායික වර්ණයට ගැළපෙන ඇඳුම් තෝරන්න අපි හැම වෙලාවෙම උත්සාහ දරනවා. එතකොට මගේ තියෙන වර්ණය ඇඳුමේ තියෙන වර්ණයත් එක්ක ගැළපිච්චහම 아무තු ලස්සනක් තියෙන නිසා අපි ඒකට කැමතියි. ඒ නිසා අපි කැමති වර්ණ තමයි අපි මේ තෝරගෙන තියෙන්නේ. එතකොට ඇඳුමේ වර්ණය අපේ වර්ණයට වඩා ලස්සනයි. එවන් ලස්සන වර්ණ තියෙන වස්ත්‍ර දානය කරලා දුන්නහම අපිට සංසාරේට වර්ණ සම්පත්තිය අඩු නැතුව ලැබෙනවා. වස්ත්‍රත් ලැබෙනවා. බොහොම ලස්සන ප්‍රියමනාප වර්ණ ලැබෙනවා. ඒ නිසා වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර දන් දුන්නේ වර්ණ දුන්නා හා සමානයි. එතකොට ඒ දාණය මහත්ඵල මහානිසංසදායක වෙනවා. ඒ ක්‍රමවලින් ප්‍රතිග්‍රාහකයාගේ සීලයත් එක්ක ඒ වස්ත්‍ර දාණය තව තවත් මහත්ඵල වෙනවා. කායික සැපේ කායික බලය බලාපොරොත්තුෙන් දන් දෙනකොටත් ප්‍රතිග්‍රාහකයන්ගේ සීලයට අනුවම අපේ බලාපොරොත්තු මුදුන්පත් වෙනවා. මහත්ඵල වෙනවා. හැබැයි අපි කවදාවත් හිතන්න හොඳ නැහැ ප්‍රතිග්‍රාහකයන්ගේ සීලයෙන් විතරක් අපිට මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙයි කියලා. අපි දෙන හැටියත් ඒකට බලපානවා. අපේ සීලයත් ඒකට හේතු වෙනවා. දෙන හැටියත් බලපානවා. දක්ඛිනා විභංග සූත්‍රයෙන් මේ දානේ හැම පැත්තම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ කරුණ නම් ධර්ම දේශනාවල් වලින් අහලා අපි දැන් හුඟක් දන්නවා. තිරිසන් සතෙකුට දන් දුන්නහම අනාගත ජීවිත 100කට අපි ආහාර හම්බ කරගත්ත වෙනවා. පෘථග්ජන සීලවන්තයෙකුට දන් දුන්න නැත්නම් පෘථග්ජන දුස්සීලයෙකුට දන් දුන්නහම අනාගත ජීවිත 1000කට හරි හම්බ කරගත්ත වෙනවා. පෘථග්ජන සීලවන්තයෙකුට දන් දුන්නහම දැන් මේ පෘථග්ජන දුස්සීල සහ පෘථග්ජන සීලවන්ත කියන වෙනස අපේ ඇයිට හොඳට තේරෙනවා. ඒ පෘථග්ජන දුස්සීල කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගමේ ගෙදර කතා කරනකොටත් නරක මිනිස්සුયો කියලා කතා කරන අය. තිසරණ නැහැ, පන්සිල් නැහැ, බොහෝ දෙනාට කරදර කර කර ජීවත් වෙන අය. නමුත් එහෙම කළත් තිරිසනෙකුට දුන්නට වඩා මිනිස්සෙක් නිසා
අපේ දානේ මහත්ඵලයි. පෘථග්ජන සීලවන්තයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හොඳයි කියලා කතා කරන අය. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අපිට හොඳයි ඒ හින්දා අපි කියන හොඳ මිනිස්සුયો කියලා. ඒ වුණාට තිසරණ නැහැ. පන්සිලුත් නැහැ. සාමාන්‍යයෙන් සත්තු මරනවා, හරක් මරනවා, එළුව මරනවා අපි දකින්න නැති වුණාට ඒගොල්ලෝ තාම මදුරුවෝ එහෙම මරනවා. බොහොම සාමකාමී ජීවිත ගත කරනවා කියලා හිතුවට ඒගොල්ලන්ගේ ව්‍යාපාරවලට හානි කරන සත්තු ඉන්නවනම් මීයෝ වගේ සත්තු. තවත් නොඑක් සත්තු ඉන්නවනම් ඒගොල්ලන්ට ඒ තැන් වලට එන්න බැරි වෙන්න ඒගොල්ලෝ මර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඒ ව්‍යාපාරික ස්ථානවල යොදලයි තියෙන්නේ. මීයෝ මැරෙන දේවල් යොදලයි තියෙන්නේ. නමුත් අපි ඇවිල්ලා සිලුත් ගන්නවා. ඒ දේවලුත් කරනවා. නමුත් වචනේ අර්ථයෙන්ම ඒ දේවල් කරලා ඇවිල්ලා තියෙන නිසා ඒ සිල්පදේ ප්‍රකාශ කිරීමම මුසාවාදයක් වෙනවා. කෙනෙක් හිතාගෙන ඉන්නේ බොහොම හොඳයි කියලා. නමුත් බලාගෙන ගියාම ධර්මයේ හැටියට හොඳ පුද්ගලයෙක් නෙමෙයි. අපිට හොඳයි. ආර්යයන් වහන්සේලා ඒගොල්ලන්ටත් දුස්සීල කියලාමයි කිව්වේ. අපි කියමු කෙනෙක් ආපන ශාලාවක් පවත්වාගෙන යනවා. හරි ධාර්මික කෙනෙක්. දනට පින්නටත් බොහොම ලැබී. නමුත් ඉතින් මැස්සෙක් කැරපොත් එක්ක හදිස්සියේවත් ඔය ආපන ශාලාවක දැක්කොත් සංචාරකයෝ වගේ තැනක් නම් කොහොමත් එන්නේ නැහැ. ඒ පිරිසිදු බව රකින්න ඕන නිසා නිරන්තරයෙන් මැස්සන් මර්ධනය කරන දේවල් ඒ තැන්වල පාවිච්චි කරලා තියෙන්න ඕනේ. ව්‍යාපාරේ කරන්නත් ඕනේ. නමුත් ඒ වුණාට ප්‍රාණඝාතය වෙනවා. ඒ පැත්තෙන් හිතන්න දේවල් හුඟක් තියෙනවා. පෘථග්ජන සීලවන්ත. නමුත් එහෙම කෙනෙකුට අපිට යමක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා. මොකද අර දුස්සීලයට වඩා තරමක් හොඳයි. ඊළඟට සඳහන් කළේ අහසින් යන බාහිර තවුසෙක්. ඇයි බාහිර කියලා කිව්වේ? මේ බුද්ධ ධර්මයට අයිති නෑ, තිසරණ නෑ. නමුත් සමතාදී භාවනා ක්‍රම දියුණු කරලා යන්නේ අහසින්. එයාට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් අපිට විපාක දෙනවා. ඊට පස්සේ තමයි මේ බුද්ධ ධර්මයට එන්නේ. තෙරුවන් සරණ ගියපු, පන්සිල් ආරක්ෂා කරන, හදවතින්ම බෞද්ධයයි කියන්න පුළුවන් හැබැයි පුජ්‍යලයකට, හැබැයි බෞද්ධයෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් අපිට විපාක දෙනවා. මට නම් හිතෙන්නේ අපිට එතෙන්ට යන්න පුළුවන් නම් මේ ලෝකේට අපි නිසා මොනතරම් යහපතක් උදා වෙනවද? බේත් පෙත්තක් දුන්න කෙනාටත් කොච්චර සුවයක්ද? මග වතුර වීදුරුවක් දුන්න කෙනාට මොනතරම් යහපතක්ද? කාගේ හරි ගෙදරක උත්සවයකට ගිහිල්ලා හරි පාරේ තියෙන දන්සැලකින් හරි අපි ආහාර වේලක් එහෙම කෙනෙක් ගත්තොත් ඒ උත්සවය කරපු අයට දන්සැල දුන්න අයට මොනතරම් යහපතක් උදා වෙනවද මේ ගුණ සම්පන්න එක පුජ්‍යලේක ආහාර වේලක් ගත්ත නිසා? එහෙම හිතාම බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච සමාජයක් කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව අපිට තේරෙන්න පටන් ගන්නකොට තමයි ශ්‍රද්ධාව ශාසනය පිළිබඳව උපදින්නේ. ආන් එහෙම ප්‍රතිග්‍රාහකයන්ගේ සීලය නිසා මහත්ඵල වෙන ප්‍රමාණයක් මේ දානය තුල තියෙනවා. එහෙම මහත්ඵල වෙනවා වගේම පින්නතුනි අපි දෙන දේත් වටිනවා. මොනවද අපි දානෙට දෙන්නේ කියන කාරණාවත් එතනදී ඊළඟට වටිනවා. අපි කිමු දන්සලක් දෙනවා කියලා. කෙනෙක් සමහරලාට බිස්කෝත්තු දීලා තේ දෙනවා. තව කෙනෙක් රොටි දෙනවා. තව කෙනෙක් අලබතල දෙනවා. තව කෙනෙක් පිට්ටු දෙනවා. තව කෙනෙක් බත් දෙනවා. මේ දෙන ආහාරයේ උසස් තත්වයේ හැටියට අපිට සංසාරේ විපාක දෙන හරියත්
හම්බ වෙනවා. අපි විස්කිරින්න හරි විස්කෝත්තු හරි දීලා බත් ආදී ඉතා ඉහළ ආහාර වේලක් දීලා ලබන දේ බලාපොරොත්තු වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. දුන්න දෙයට සාපේක්ෂ වූ දෙයක් තමයි ලැබෙන්නේ. තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නහම අපිටත් ආහාර ලැබෙනවා කියලා කිව්වා ආත්ම 100ක්. හැබැයි කල්පනා කරන්න ඕනේ තිරිසන් සතාට ආහාර දුන්නේ කොහොමද? මගේ බත් පිඟානේ ඉතුරු වෙච්ච ටික මං ගිහිල්ලා ගෙදර පඩිය උඩ දූවිලි ගොඩේ එයාට කෑමට දැම්මද? එහෙම නැත්නම් එයාටත් හොඳට අනලා පොඩි කරලා වෙනත් පිඟානක මං කෑම ටික දුන්නද? එහෙම නැත්නම් සමහරලාට වතුර කරාමේ ගාවට ගිහිල්ලා ඉතුරු වෙච්ච ටික එහෙම්මම එයාට වැල්ලේ දැම්මද? මටත් හම්බ වෙන්නේ ආන්ගේ දීපු විදිහට. එයාට දුන්නේ කොහොමද මට ලැබෙන්නේ එහෙමයි. වැල්ලේ දුන්නත් මටත් හම්බ වෙනවා. හැබැයි මටත් හම්බෙන්නේ එහෙමුණොත් වැලිත් එක්ක. දූවිලිත් එක්ක. පිරිසිදු නැතුව. බුද්ධ පූජාව තියන්න ගියහම සමහර වෙලාවට අපි දකිනවා කෙනෙක් මේ ගෙඩි පිටින්ම පූජා කරනවා. හරි ආසයි අපි මේ පළතුරු පොකුරක් පූජා කරන්න. අපේ ඇහැනම් පිනවනවා තමයි. ඒ වුණාට ඒ පොකුරේ අමු ගෙඩිත් තියෙනවා. බාගෙට ඉදිච්චක් තියෙනවා. හොඳට ඉදිච්චක් තියෙනවා. ඔය අතරේ තැලිච්චක් තියෙනවා. ඉතින් අපිටත් එතකොට හම්බෙනකොට හම්බ වෙන්නේ කලෝමේ. සමහරලාට මිදි ගෙඩියක් වාගේ පූජා කරනකොට ඇට ටිකත් අයින් කරලම පූජා කෙරුවොත් ප්‍රතිග්‍රාහකයන්ට තව හරි පහසුයි. භික්ෂූන් වහන්සේලාට උපසම්පදා භික්ෂූන් වහන්සේලාට වගේ වුණොත් ඇට හැපුණොත් ඇවතක් වෙනවා. ඒ නිසා දායකයා තව ප්‍රඥාවන්ත වෙන්න වෙනවා. කප්පියම් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇට ඉවත් කරලා පූජා කරන්න වෙනවා. මේ දේවල් ඔක්කොම අපිට සංසාරේ අපි දෙන හැටියට විපාක හම්බ වෙනවා. අපි වඩා ප්‍රභූ කෙනෙක් මුණ ගැහුණාම අපි කියමු අපි වෑංජනයක් උයනවා. අපි බටුවාගේ දේවල් කපනකොට පණුවොත් ඉන්නවා. අපි ගෙදර උයනවා නම් යන්තම් පණුවෝ ඉන්න කෑල්ල කපලා අයින් කරලා අපි උයනවා. ඇපල් ගෙඩියක් වාගේ අනුභව කරන්න ගත්තොත් සමහරවිට අපි නම් පොත්තත් එක්ක අනුභව කරනවා. පිපිඤ්ඤා ගෙඩියක් සලාදයක් හදන්න ගියොත් සමහරලාට අපි පොත්තත් එක්කම කපලා දා ගන්නවා. ඒ වුණාට වඩා සැලකිය යුතු පුද්ගලෙක් ආවොත් අපි ඇපල් ගෙඩිය පොතු සුද්ධ කරලා තියෙන්නේ. සාමාන්‍ය විදිහට සුද්ධ කරලා තියෙනවා තව වෙලාවක. හැබැයි සමහර කෙනෙක් ශ්‍රද්ධාව වැඩි නිසා බුද්ධ පූජාව වගේ සකස් කරනකොට ඇපල් ගෙඩිය කපනකොට අපිට තේරෙනවා මේක අලුත්ද පරණද නැවුම් බවක් ඇද්ද නැද්ද නැති වුණොත් අපි ගෙඩිය පිටින්ම අයින් කරලා දානවා. නෑ මේක ගැලපෙන්නේ නැහැ. ආන්ගේ අපේ ශ්‍රද්ධාව එනේන ප්‍රමාණයට පූජාව කරපු ප්‍රමාණයට අපිට සංසාරයේ විපාක දෙනවා. ඒ කාරණාවත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ ප්‍රතිග්‍රාහකයන්ගේ සීලයෙන් විතරක් නෙවෙයි අපි පූජාව කරපු හැටියටත් එක්කයි අපිට විපාක දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා සිල් ඇතුවම දන් දෙනවා නම් හරි වටිනවා. සිල් සහිතව දන් දෙනකොට. අපි දානෙට දීලා තියෙන ඊටාම ඉහළ දේවල්. ඒ වුණාට අපි ගාව පන්සිල්වත් නැහැ. නමුත් අපිට තියෙනවත් පොසත්කමත් එක්ක මේ ලෝකේ දන් දෙන්න පුළුවන් වටිනාම දේවල් දීලා. අපිට ඊළඟ උපතක් ලැබෙනකොට සිල් නැති හින්දා තිරිසන් වාගේ ආත්මවල උපදිනවා. අස්ස වෙලා, ඇත්තු වෙලා, සුනක වෙලා ඉපදිනවා. ඒ සුනක වෙච්චහමත් ඊටාම මිනිස්සු අගේ කරන සලකන මුදලට ගන්නවා නම් මිලෙන් බොහොම අධික සුනකයෝ වෙලා ඉපදිනවා. මොකද අර සාමාන්‍ය සුනකයෙකුට වඩා අරගොල්ලන්ට ගොඩක් මිනිස්සු සලකනවා. ඉහළම කෑම වේලක් දෙනවා. සාමාන්‍ය මිනිස්සුයෙකුට නොලැබෙන කෑම වේලක් හම්බ වෙනවා. ඇයි අර දන් දුන්න කාලේ ඉතා ඉහළම විදිහට දන් දුන්නා.
සිල් තිබුණේ නැහැ. ඒ හින්දා සුනක වෙලා ඉපදිලා. හැබැයි ඉතින් හොඳ ආහාර පානයක්, හොඳ නවාතැනක්, සමහරట్లాට හොඳ වාහනයකත් ගමන් යනවා. ඒ වුණාට බණක් අහලා අවබෝධ කරගන්න ප්‍රඥාවක් නැහැ. ආපහු දානයක් දීලා පින් කරගන්න තරම් ප්‍රඥාවක් එහෙම දෙයක් නැහැ. කෑම ටික විතරක් ලැබිලා තියෙනවා. ඒ නිසා හොඳ සුවදායක ජීවිතයක් කියලා අපි ඒක සලකන්නේ නැහැ. හැබැයි අපේ ශාසනයේ ඊටාම කලාතුරකින් සඳහන් කරනවා දිව්‍ය ලෝකෙ ගියපු සුනකයොත් ඉන්න බව. හැබැයි ඒවා ඉතින් පහසු නෑ. ඊටාම කලාතුරකින් සිද්ධ වෙන දේවල්. එහෙම අවස්ථාවක් සඳහන් කරනවා අපේ ධම්මපද පාළියේ. ඒකේ කර්මයේ අකුසලයේ කුසලයේ දෙකම මනාව විග්‍රහ කරනවා. එක පුද්ගලයෙක් ඔය දඹදිවේ තිබිච්ච අජිත කියන ප්‍රදේශයේ ඇතිවෙච්ච රෝගයක් නිසා දුර්භික්ෂයක් එක්ක තමන්ගේ බිරිඳයි දරුවයි අරගෙන සල්ලි මිල මුදලුත් අරගෙන ප්‍රදේශයෙන් පලා යනවා. සෑහෙන දුරක් ගෙවාගෙන යනවා යන්නේ කොසබෑ නුවරට. යනකොට අරන් ගියපු මිල මුදල් ඉවර වෙනවා. දැන් මේ දෙන්නට කෑම බීමක් නැහැ. නමුත් තාම දුරයි. ඒ ගමන යනකොට දැන් වෙහෙසයි. ඒ නිසා පුරුෂයා තීරණය කරනවා අපි දෙන්නටත් වෙහෙසයි. තව මේ දරුවෙකුත් උස්සගෙන යන එක තවත් වෙහෙසයි. ඉතින් බිරිඳට යෝජනාවක් කරනවා ජීවිතේ රැක ගන්න පුළුවන් වුණොත් තව දරුවෙක් හදා ගන්නවා කියන එක අපිට අමාරු වැඩක් නෙමෙයි. අපි මේ දරුවා දාලා යන් කියලා. බිරිඳ කියනවා බෑ. දරුවා කියන්නේ මගේ ජීවිතේ. තනියම බැරි නම් දෙන්න මාරුවට අරන් යන්න. ස්වාමියාගේ අතින් දරුවා බිරිඳ ගන්නකොට හරියට මේ මල් මාලාවක් ගන්නවා වගේ ගන්න පොඩි වෙන්නේ තැලෙන්නේ නැතුව බාර ගන්නවා වගේ අරගෙන කර පින්නගෙන පරිස්සමට අරන් යනවා. ඇයට වෙහෙසිලා ස්වාමියාට දුන්නාම ඔහුට නම් ඒක අමාරු වැඩක්. අතට ගත්තර කැමැත්තෙන් නෙමෙයි ගන්නෙ. තවත් දවසක් හමාරක් ගිහිල්ලා කියනවා මේක නම් දැන් හොඳටම අමාරුයි. අපි දරුවා දාලා යන්. මොහු ටික ටික බිරිඳට පහු වෙලා ගහක් ළඟ කොළ ගොඩක් එකතු කරලා දරුවා කොළ ගොඩ උඩ තියලා යනවා. බිරිඳ මගට ගිහින් ආපහු බලලා අහනවා කෝ දරුවා? අහවල් තැන. ඇය පපුවට අත් දෙකෙන් ගහ අඬනවා මට දරුවා ඕනේ. ආයි ගිහිල්ලා අරන් එනවා. හැබැයි අර සංසාර දරුවා මග දාලා ගියපු පවට සසර ඔහුත් ඒ වාගේම අතරමං වෙනවා. ඒ පාපකාර සිතුවිල්ලත් එක්ක. දෙන්නගේ අතින් අතට මාරු වෙවි වෙහෙසත් එක්ක යනකොට දරුවා මගදී මැරෙනවා. එයා දාලා තව ටිකක් යනකොට මේ දෙන්න ගොපලු ගෙදරකට සේන්දු වුණා. මේ අබුද්ධෝත්පාද කාලයක්. මේ ගොපලු ගෙදර එදා මංගල්‍යයක්. ගොපල්ලගේ ගෙදරනේ. එළදෙන්නු සම්බන්ධ මංගල්‍යයක් තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් එහාට දානෙට වඩිනවා. උන්වහන්සේට දානේ දීලා ගොපල්ලා මේ දෙන්නත් දැක්කා. මේ දෙන්නටත් කතා කරලා තොරතුරු අහලා ආහාර දුන්නා. අර බිරිඳ කිව්ව ස්වාමීනි ඔබතුමා ජීවත් වීම තමයි මගේ ජීවිතේ පැවැත්ම. ඒ හින්දා වෙහෙසිලා ඉන්නේ ඔබතුමා වැඩිපුර ආහාර ගන්න. මට ටිකක් ඇති. ඒ ටිකක් අනුභව කළා. ගිතෙල් එක කිරිබත් වැඩිපුර ස්වාමියාට දුන්නා. එයා අර ඔක්කොම භුක්ති විඳා. දැන් ගොපල්ලත් මේගොල්ලන්ට සලකලා කෑම බෙදාගෙන යත් ආහාර ගන්නවා. අර මිනිස්සයා දැන් බොහොම කෑදර සිතින් යුක්තව ගොපල්ලා ආහාර ගන්න දිහා බලන් ඉන්නවා. ගොපල්ලාගේ ගෙදර ඉන්න සුනක දේනුවක්. ගොපල්ලා කෑම කන ගමන් ටිකක් ලොකු කිරිබත් කැටයක් අර සුනක දේනුවට දුන්නා. අර පුජ්‍යලයා සුනක දේනුව දිහා බලලා කල්පනා කළා මේ බැල්ල මොනතරම් පින්වන්තද? හැමදාම මෙහෙම ප්‍රණීත කෑම ලබනවා ඇති. නමුත් මෙයාට ගත්ත ආහාර ප්‍රමාණය දැනටමත් ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද निराහාරව ඉඳලා ගත්තේ. එයා එදා මැරෙනවා. ඒ ආහාරය දිරව ගන්න බැරුව.
මැරිලා අර සුනක දේනුවගේ කුසේ උපදිනවා. සුනක දේනුව පැටිය බිහි කළා. ගොපල්ලා මේ පැටියට දෙනුන්ගේ කිරි දුන්නා. ඒ හින්දා මෙයා බොහොම ලස්සනට ඉක්මනට හැදුනා. මේ ගොපල්ලා දවසකට දෙපාරක් යනවා පස්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට. මේ බලු පැටියත් පුරුදු වෙලා හිටියා මෙයා පස්සෙන් යන්න. අර පුජ්‍යලයා යනකොට වනසත්තු ඇති කියලා හිතෙන තැන්වල ලීයක් කඩාගෙන ගස් වලට ගහලා බිමට ගහලා කෑ ගහනවා. සත්තුන්ට යන්න. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ. එක දවසක් බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි යම් දවසක මට එන්න බැරි වුණොත් මේ බලු පැටිය එනවා. ඔබ වහන්සේ එයාගේ සංඥාවෙන් අපේ ගෙදර වඩින්න ඕනේ. බාරගත්ත භාග්‍යතුන් වහන්සේ ආරාධනාව. බලු පැටිය දවසක් පිටත් කළා. එයත් තමන්ගේ ස්වාමියා නතර වෙලා අර බිමට ලීයෙන් ගහන තැන්වල ඉඳලා හයියෙන් තුන් පාරක් බුරනවා. බුරලා සත්තු ගියා කියන සංඥාවෙන් යනවා. බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟට ගිහිල්ලා තුන් පාරක් බුරනවා. මම ආවා කියලා. කියලා පැත්තකටලා වාඩි වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වෙලාව බලලා එළියට ආවම මෙයා ඉස්සර වෙනවා. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ බලනවා මෙයා අවබෝධයෙන්ම යනවද? භාග්‍යතුන් වහන්සේ වෙන පාරකට හැරෙනවා. මෙයා ඉස්සරහින් ගිහිල්ලා පාර රකින්නවා. එතකොට පාදයෙන් එයා ඉවත් කරලා ආයෙත් වඩිනවා. එතකොට මෙයා සිවුරු පොටෙන් අල්ලලා ආපහු වදිනවා. ඇදලා නිසි මාර්ගයට ගන්නවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ගෝපල්ලට කිව්වා මගේ සිවුර දැන් දිරලා. මම දැන් සිවුරක් කරගන්න යන්න ඕනේ. ගෝපල්ල රෙදි පූජා කළා. ස්වාමීනි වඩින්න එපා සිවුර මෙහෙ ඉඳලා කරගන්න බැරිද? ඒක මහනවා කියන එක තනියම මහන එක මට අමාරු වැඩක්. මම සිවුර මහගෙන එන්නම්. ගෝපල්ලට සඳහන් කරලා අහසට පැන නැගලා ගන්ධමාදන පර්වතයට වැඩියා. එහි තව පසේ බුදුරු වැඩ ඉන්නවා. මේ තිරිසන්නු බොහොම ඍජු ගති තියෙන අය. මිනිස්සු වාගේ එකක් හිතේ තියාගෙන එකක් එළියට කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතේ සෙනෙහසක් ඇති වුණොත් ඒක දෙකක් නෙමෙයි එකක්මයි. මේ බලු පැටියා ඒ තරම් ආදරේ බුදුරජාණන් වහන්සේට. අහසින්ම නොපෙනී වඩිනකම්ම බලාගෙන ඉඳලා දුක දරා ගන්න බැරුව මැරිලා දෙව්ලොව ඉපදුනා. එහෙ ඉපදිලත් සඳහන් කරනවා රහසක් කිව්වොත් එහෙම දෙවියෙකුට ඒ රහස 12 යොදුනක ඉන්න අයට ඇහෙනවා කියලා. සාමාන්‍යයෙන් වචන කතා කරුවොත් පියවි විදියට යොදුන් 10000ක මුළු දෙව් නගරයේ පුරාම මේ හඬ පැතිරෙනවා කියලා. ඒ නිසා මේ දිව්‍ය පුත්‍රයාට නමක් හම්බ වෙනවා ഘോഷක කියලා. ඒ අර භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් බුරාපු නිසා. නැවත දුර්වල කුසලයක් නමුත් තිබුණේ. දෙව්ලොව යන්න පිංක් තිබුණා. අප්‍රමාණ දෙව්සැප අතරමං වුණා. සාමාන්‍යයෙන් දෙවියන්ට දවසකට වේලක් කෑම කන්නම ඕනේ. එහෙම නැත්තම් චුත වෙනවා. මෙයාට කෑම අමතක වුණා සැප වැඩි හින්දා. කෑම අමතක වෙලා චුත වුණා. චුත වෙලා ඒ නගරේ වෛශ්‍යාවකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ වෛශ්‍යාව දරුවා ලැබුණාම දාසියකගෙන් ඇහුවා මේ දුවේද්ද පුතේද්ද බලන්න කියලා. වෛශ්‍යාව බොහොම කැමැත්තෙන් හිටියේ දුවෙක් කියලා. සඳහන් කරන වෛශ්‍යාව දුවලට හරි කැමතියි කියලා. තමන්ගේ වෘත්තියම ඇයටත් බාර දෙන්න පුළුවන් ඉඳා. නමුත් මේ ඉපදිලා තියෙන පුතෙක් අර තැනැත්තියට කිව්වා ගෙනහිල්ලා කහල් ගොඩට දාන්න කියලා. ආන් අර දරුවා කහල් ගොඩේ දාලා ගියපු අකුසලේ ආය පාරක් විපාක දෙනවා. ඇය ගෙනහිල්ලා දරුවා කහල් ගොඩට විසික්කා. සුනකයෝ ආදි සත්තු කපුටෝ වගේ සත්තු කහල් ගොඩ වට කරගෙන නැට කිසි කෙනෙක් දරුවගේ ඇඟට හොට තියන්නේ හපන්නේ. මිනිස්සු පාරේ යනකොට බැලුවා ඇයි මේ සත්තු වට වෙලා. බලහම දරුවෙක්. හරි සතුටින් මිනිහෙක් දරුවා අරන් ගියා. මොකද හානි කරන්න හැටියක් නැහැ පසේ භාග්‍යතුන් වහන්සේ කරපු උපස්ථානය නිසා. කොසබෑනුවර සිටුවරයා එක දවසක් නැකත් කරුගෙන් ඇහුවා
අද නැකත් බැලුවද මොනවද රට තොටට අපට තියෙන යහපත? අපට නම් යහපතක් නැහැ. රටට තියෙන යහපත ඇහුවා. රටටත් කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. එතකොට අද මොකවත් විශේෂ දේවල් නැද්ද? නැකත් කරු කිව්වා අද මේ නගරේ ඉපදිච්ච පිරිමි දරුවෙක් කවදා හරි දවසක මේ රටේ සිටුවරයා වෙනවා. මේ නගරේ ප්‍රධාන සිටුවරයා වෙනවා. ഘോഷිත සිටුවරයානේ දැන් ඇහුවේ. සිටුවරයාගේ බිරිඳටත් දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඉක්මනට ගෙදරට පණිවිඩය යරලා බැලුවා බිරිඳට දරුවා ලැබුණද කියලා. ලැබිලා නැහැ. ඊට පස්සේ 16කට කහවණු 1000ක් දීලා කිව්වා හොයන්න කියලා අද ඉපදිච්ච ළමයා. හොයාගෙන යනකොට හම්බුණා. ඔහුට කහවණු 1000 දීලා දරුවා ගෙනාවා. සිටුතුමා දරුවා තියාගෙන හිටියා. මගේ බිරිඳට ගෑනු දරුවෙක් ලැබුණොත් ඇය මොහුට විවාහ කරලා දීලා සිටු තනතුර මොහුට දෙනවා. මගේ බිරිඳත් පිරිමි දරුවෙක් ලැබුවොත් මොහු මරනවා. ඇයත් බිහි කෙරුවේ පිරිමි දරුවෙක්මයි. 16ට කිව්වා මේ දරුවා ගෙනහිල්ලා අර කලින් දරුවා උදේට ගව ගාලි දොර ගාව තියන්න කියලා. ගව ගාලි දොරකඩ තිබ්බා. ගවයෝ යනකොට පෑගිලා මැරෙන්න. මේ ගවරයනේ ප්‍රධාන ගවයා හැමදාම යන්නේ ඔක්කොම ගවයෝ එළියට ගියහම එදා කලින්ම මෙයා එළියට ඇවිල්ලා දරුවා මැදි කරලා හිටගත්තා. අනික් ගවයෝ දෙපැත්තෙන් ගියා. ගොපල්ලා බැලුවා මොකද මේ දරුවෙක්. හරි සතුටින් අරගෙන ගියා. 16 ගිහිල්ලා කිව්වා දරුවා මැරුන්නේ නැහැ මෙහෙම දෙයක් වුණා. ගොපල්ලට කහවණු 1000ක් දීලා ආයෙ ගෙනාවා. කරත්ත යන පාරේ තියන්න කිව්වා. එදා ඉස්සරලාම යන කරත්තේ ගැල් නායකයාගේ කරත්තේ ඒ ගොන් ටික මේ දරුවා ගාවට ගිහිල්ලා විය කරගසා දාලා දරුවා මැදි කරගෙන ඉන්නවා. ඒක දැකපු ගැල් නායකයා දරුවා අරන් ගියා. එයාටත් කහවණු 1000ක් දීලා ආයෙ ගත්තා. 16 ටික සොහොනේ දාන්න කියලා. අමනුෂ්‍යයන්ගෙන් හිවලුන්ගෙන් කරදර වෙන්නේ. ගිහින් සොහොනේ දාලා බලාගෙන හිටියා. එළුව බලන මිනිහෙක් එළුව දක්කගෙන සොහොන හරහා ගියා. එක එළු දෙනක් පහ වුණා. එළුව බලන මිනිස්සයා බැලුවා ඇයි මේ එළු දෙන යන්නේ නැත්තේ? මේ එලිච්චි යන්නේ නැත්තේ? එලිච්චි ගිහිල්ලා අර දරුවා මැදි කරලා දන ගහගෙන දරුවට කිරි පොවනවා. ඊට පස්සේ ඒ මිනිස්සයා දරුවා අරන් ගියා. මෙහෙම අරගෙන දැන් මේ දරුවා මරන්න හැටියක් ඇත්තෙම නැහැ. මේ බුද්ධ පූජාවේ ආනිසංස. ඊට පස්සේ දරුවත් ක්‍රමක්‍රමයෙන් වැඩුණා. සිටු ගෙදරට වළං ගේන කුඹල් කරුත් එක්ක සාකච්ඡා කරලා කරුණාකාරලා කියලා කිව්වා මං හෙට උඹේ ගෙදරට දරුවෙක් එවනවා. ඊටාම රහසිගතව ඔහු මරන්න කියලා. පහුවදා මේ දරුවට කිව්වා අපිට වළං ගේන කුඹල් කරුගේ ගෙදර යන්න. එයා යම් කටයුත්තකට නිරත වෙයි. ඒක ඉක්මනට නිමා කරගන්න කියලා. මෙයා යන්න යනකොට සිටුතුමාගේ පුතා සෙල්ලම් කරනවා. එයා ඇහුවා අයියා කොහෙද යන්නේ? මං යනවා කුඹල් ගෙදර. සිටුතුමාගේ පුතා තවත් ගමේ දරුවෙක් එක්ක මේ ක්‍රීඩාවක නිරත වෙලා ඔට්ටු අල්ලලා. එයා දැන් කහවණු ලක්ෂයක් පෙරදිලා. අයියා මෙයත් එක්ක සෙල්ලම් කරලා මං පෙරදිච්ච කහවණු ලක්ෂය මට දිනලා දෙන්න. මං වළං ගෙදර ගිහිල්ලා පණිවිඩය කියලා එන්න. බෑම කියද්දි අර දරුවා මෙයාට කාරණාව බාර දීලා සිටුතුමාගේ පුතා ගියා. කුඹල් කරුට ගිහිල්ලා කාරණාව කිව්වා. මං අහවල් සිටුතුමාගේ පුතා අහවල් දෙයට ආවේ. මෙයා දරුවා අරගෙන ගෙට ගිහිල්ලා වෑයකින් පළලා වළං පෝරණයට දාලා පිච්චුවා. හැන්දෑවේ මේ පුතා ගෙදර ගියා. සිටුතුමා ඇහුවා "ඇයි ළමයා ඔබ ගියේ නැද්ද මගේ පණිවිඩයට?" "මට යන්න දුන්නේ නැහැ මල්ලි ඒක අරගෙන බලෙන්ම ගියා." මේ මිනිහයා කෑ ගහගෙන දුවගෙන ගියා වළං ගෙදර. යනකොටම වළං කරු ඈත ඉඳලා කිව්වා "සිටුතුමනි කලබල වෙන්න එපා. වැඩේ හරියටම කෙරුවා" කිව්වා. මේ දරුවා සුරක්ෂිත වුණා. අන්තිමට දැන් දරුවා ලොකු මහත් වුණා හැබැයි ශිල්ප උගන්නලා නැහැ. අන්තිමට තීරණය කළා මුදලිතුමාට කියලා මෙයා මරවමු. දරුවගේ ඇඟේ ලියුමක් ගැට ගහලා යවුවා මේ ලියුම අරන් එන කෙනා මරන්න කියලා. මුදලිතුමාගේ ගෙදර දුව ඒක දැනගෙන කාරණාව දන්නේ නැහැ තරුණයෙක් ආවා.
මේ තරුණයාගේ නම සඳහන් කරාම මුදලිතුමාගේ දුවට ලොකු සෙනෙහසක් ඇති වුණා. ඒ වෙන කවුරුවත් නෙමේ මුදලිගේ දුව වෙලා ඉපදිලා තියෙන්නේ. එදා කෝතුහාලිකයි කාලී කියලා අර බොහොම දුෂ්කර ගමනක් ගියපු මොහුගේ බිරිඳ මොහු මැරුණට පස්සේ ඒ ගෙදරම පුලී වැඩ කර කර පස්සේ භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා. ඒ පිනෙන් දෙව්ලොව ඉඳලා දැන් මේ මුදලිගේ දුව හැටියට ඉපදිලා මේ ගෙදර. ආන්ගේ සසර සිදුවීමත් එක්ක මොහු නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා ඉනේ ගැට ගහලා තිබිච්ච ලියුම අරන් බලහම මරන්න කියලා තියෙන්නේ. ඇය ලියුමක් ලිව්වා. මගේ ඉඩම් වල තියෙන ධනය අරගෙන මොහුට මහල් දෙකක නිවසක් හදලා ධන සම්පත් පවරලා දීලා මොහු පෝෂණය කරන්න කියලා ලියුමකට ගැහුවා. මුදලිතුමා ලස්සන ගෙයක් හදලා මේ කටයුතු ඔක්කොම කරලා දුන්නා. ඉතින් මේ කාරණාව බොහොම විචිත්‍රව මෙහෙම දිගට තියෙනවා. සම්බුද්ධ පූජාවක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සුනක ආත්මයක ඉඳගෙන සිදු කරලා ලබාගත් ශ්‍රේෂ්ඨ රැකවරණයක්. එහෙමනම් දානය කියන කාරණාව මේ ශාසනය හරි සංකීර්ණයි. අපි හරියට දන් දුන්නේ නැත්නම් සිල් නැතුව දන් දුන්නේ නැත්නම් සංසාරේ විපාක දෙන හැටි සිල් නැති නිසා තිරිසං ආදී ආත්මවල උපදින්න පුළුවන්. නමුත් මෙවන් අවස්ථා ඊටාම කලාතුරකින් අපිට ලැබෙන්න පුළුවන්. නමුත් ඒවා කලාතුරකින්. ඒ නිසා මේ පූජාව දානය කියන එක හරියටම සම්පූර්ණ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන පූජාවම අතිශයින්ම උත්තරීතරයි. තුනුරුවන් උදෙසා ඊළඟට ධර්ම රත්නයේ සංඝ රත්නයේ මේ ශාසනීය දානයේ ශ්‍රේෂ්ඨ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා. දක්ඛින විභංග සූත්‍රයට අනුව එතන ඉඳලා ක්‍රමානුකූලව පෞද්ගලික දාන 14ක්ම අපිට පැහැදිලි කළා. සාංගික දාන 7ක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්න යෙදුණා. පිළිතුරේ අපේ ශාසනයේ තියෙනවා එදා මෙදා තුර කාටවත් සිදු කරන්න බැරි මහ පිංකම් දෙකක්. ඒ පිංකම් දෙක හැර වෙන කවදාවත් කාටවත් එවන් පිංකමක් කරන්න බෑ. කවුද ඒ දානි දුන්නේ? එක්කෙනෙක් යසකුල පුත්‍රයාගේ අම්මා. අනිත් කෙනා චුන්ද කර්මාර පුත්‍රයා. මේ දාන දෙකට සමාන වෙනත් දාන මේ ශාසනයේ නෑ. අති සුවිශේෂී දාන දෙකක්. යසකුල පුත්‍රයාගේ අම්මා කියලා කියන්නේ සුජාත සිටු දිනිය. සුජාතා සිටු දිනිය දුන්න දානයත් චුන්ද කර්මාර පුත්‍රයා දුන්න දානයත් සමඵලයි. ඒ වුණාට අපේ ඇයිට හිතෙනවද හැබෑවටම කොහොමද ඒක සමඵල වෙන්නේ කියලා? සුජාත සිටු දුව දන් දෙන්නේ කාටද? බෝසතාණන් වහන්සේට. තාම කෙලෙස් සහිතයි. නමුත් චුන්ද කර්මාර පුත්‍රයා දන් දෙන්නේ බුදුරජාණන් වහන්සේට. සව් කෙලෙස් නසලයි. එතකොට කෙලෙස් සහිතව සිටියේදී බෝසතාණන් වහන්සේට දුන්න දානයත් කෙලෙස් රහිත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දුන්න දානයත් සමඵල වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අපිට එන්නේ නැද්ද එතකොට? ඒකට ත්‍රිපිටකයේ සූත්‍රවල උත්තර දෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේකට උත්තර දෙනවා. උදාන පාළියේ තියෙනවා චුන්ද කියලා සූත්‍රයක්. ඒ චුන්ද සූත්‍රයෙන්ුත් භාග්‍යතුන් වහන්සේකට උත්තර දෙනවා. විශේෂ උපදේශයක් අපේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට. යම් දවසක කෙනෙක් චුන්දට බනින්න පුළුවන්. ඔබේ දානේ වළඳලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා. එහෙම වුණොත් චුන්දගේ හිත විශේෂයෙන් හදන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා. එහෙනම් අපි බලමු මේ දාන දෙක කොහොමද සමඵල වෙන්නේ කියලා. සේනානි දීනිය කිරියාහාර දානේ පූජා කරපු වෙලාවේ දානේ පූජා කළේ රුක්ෂ දේවතාවා කියලා හිතාගෙන.
ඒ දානේ වළඳලා බෝසතාණන් වහන්සේ බෝමැඩට වැඩම කරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. ඒකට කියන්නේ සෝපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වුණා කියලා. සෞපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වුණා. ඒ සුජාතා සිටු දිනියගේ දානේ වළඳලා. ඇයි සෞපදිශේෂයි කියලා කියන්නේ ඒකට? කෙලෙස් පිරිනිවන් පෑවා. ලෞතර බුදු බව ලැබුවා. නමුත් තාම භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව තියෙනවා. ශරීර ධාතුවට ලෙඩ හැදෙනවා. කායික දුක ඉතුරුයි. කෙලෙස් දුක නැති කළා. ආන් ඒ නිසා කියනවා සෞපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. පස්සේ කාලේ සේනානි දියණිය දැනගන්නවා මං දන් දුන්නේ රුක්ෂ දේවතාවෙකුට නෙමෙයි. සක්වලවල් දහස් ගණන් දසදහස් ගණනකින් පුල පුලා බලාගෙන හිටියේ ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකන්. එහෙමනම් මගේ දානේ වළඳලා උන්වහන්සේ ඒ ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්තා. මගේ දානේ වළඳලා ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ 49 දවසක් මගේ දානේ නිසා යැපුණා. 49 දවසකට ලෞතර බුදු පියාණන් වහන්සේට මන් තනියම දන් දුන්නා සමානයි. ආන් ඒකින්ද ඒකට කියනවා අනුස්සරණ සමතාවයක් ඒ දානය තුල තියෙනවා. අනුස්සරණ සමතාවය මොකද්ද? කල්පනා කර කර සතුටු වෙන්න පුළුවන්. 49 දවසකට මං මුලින්ම බුදුන්ට දන් දුන්නා. කල්පනා කර කර සතුටු වෙන්න පුළුවන් අනුස්සරණ සමතාවයක්. චුන්දගේ දානෙත් අනුස්සරණ සමතාවයක් තියෙනවා. මොකද්ද? පින්නතුනි ඒ දානේ වළඳලානේ පිරිනිවන් පෑවේ. අන්තිම දාන වේල. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න සැරසෙනකොට පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගේ ඇස් වලින් කඳුළු ගලන එක නතර වුණේ. දෙවියන්ගේ සෝසුසුම් නතර වුණේ. රහත් වෙච්ච බ්‍රහ්ම රාජ්‍යෝ රහත් වෙච්ච මහ රහතන් වහන්සේලා මනුස්ස ලෝකේ පුදුම විදිහට ධර්ම සංවේගයටපත් වුණා. මේ මහ පොළොවට ඒක ඉවසන්න බැරුව ගියා. ඒ නිසා මහ පොළොව වෙවුලන්න පටන් ගත්තා. අහස විදුලි කෙටුවා. ගොරවන්න පටන් ගත්තා. ගස් කොළන් පවා හඬා වැටෙනවා වගේ භාග්‍යතුන් වහන්සේ දිහාට නැමිලා අතුවක තියෙන මල් වැටුණා භාග්‍යතුන් වහන්සේගේ ඇඟට. සැතපීලා හිටපු සල් ගස්වල සල් මල් බුදු සිරුර පුරාම වැටුණා. දෙවියෝ දිව්‍යමය මල් වලින් පූජා කළා. මුළු විශ්ව ධාතුවම සංවේග ප්‍රාප්තයි කඳුළු සලනවා. මේ සියලු දෙනාම ශෝකාන්තයක වෙලිලා ඉන්න මොහොතක බුදුරජාණන් වහන්සේ හරීම සතුටින් තමන් වහන්සේගේ මංගල්‍යයට සූදානම් වෙනවා. ලෝකයේම ශෝකාන්තයක්. භාග්‍යතුන් වහන්සේ සතුටින් මංගල්‍යයට සූදානම් වෙනවා. මොකද අපිට ඒක වේදනාවක් වුණාට බුදුරජාණන් වහන්සේට ඒක මංගල්‍යයක්. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් මොකටද පාරමිතා පිරුවේ? ලෝකයක් සනසලා සදහටම පිරිනුවම් පාන්නේ. එනන් තුන් ලෝකෙම සනසලා තියලා උන්වහන්සේගේ මංගල්‍යයට යන්න දවස චුන්ද කර්මාර පුත්‍රයාට අනුස්සරණ සමතාවයක් හිතේ සතුටක් තියෙනවා. කවදාවත් නැවත විශ්ව ධාතුවේ දන් නොවලඳන භාග්‍යතුන් වහන්සේට සදාකාලික නිවන් සුවයෙන් සුවයට යන්න අන්තිම දන් වේල දුන්නේ මම කියලා. ආන් ඒ දෙන්නට ඒ අනුස්සරණ සමතාවයේ තියෙනවා හිතනකොට සතුටුයි. මේ දානදී සමාපatti සමතාවයකුත් තියෙනවා. සේනානි දියණියගේ දානේ වළඳලා
ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබන වෙලාවේ සමාපatti කෝටි ලක්ෂ 24කට සමවදිනවා. ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන වෙලාවෙත් සමාපatti කෝටි ලක්ෂ 24කට සමවැදිලා තමයි පිරිනිවන් පාන්නේ. එහෙනම් බුදු වෙන වෙලාවෙත් පිරිනිවන් පාන වෙලාවෙත් සමාපත්තීන් කෝටි ලක්ෂ 24කට බැගින් අවස්ථා දෙකේම සමවදිනවා. ඒ නිසා මේ දාන දෙකම සමාපatti සමතාවයකුත් තියෙනවා. එතකොට සෞපදිශේෂ නිර්වාණ ධාතුවෙන් සැනසුණා සේනානි දීනියගේ දානේ වළඳලා. අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් සැතපුණා චුන්ද කර්මාර පුත්‍ර නම් රන් බඩු සාදන්නාගේ දානේ වළඳලා. චුන්ද කියන්නේ රන් කර්මාන්ත කරුවෙක්. දෙන්නගෙම දානේ වළඳලා සමාපatti සමතාවයකටත් සමවැදුණා. සමාපත්තියට සමවැදුණා. දෙන්නටම හිතලා සතුටු වෙන්න කාරණා දෙකක් ඉතුරුයි. ඒ නිසා අනුස්සරණ සමතාවයකුත් තියෙනවා. එහෙනම් ওই දාන දෙක වෙන කාටවත් දෙන්න බෑනේ. බුදු වෙන වෙලාවේ ආයෙ දෙන්නත් බෑ. පිරිනිවන් පාන වෙලාවේ ආයෙ දෙන්නත් බැරි නිසා මේ ශාසනයේ මේ දාන දෙක අති සුවිශේෂී දාන දෙකක් කියන කාරණාව භාග්‍යතුන් වහන්සේම දේශනා කොට වදාළා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා බව සඳහන් කරනවා. එhmenan ඉත්ත ධම්ම සූත්‍රයේ නිමිති කරගෙන අපි මේ සාකච්ඡා කළේ වර්ණ සම්පත්තියත් සැපයත් ලැබෙන කාරණා දෙක. එහෙනම් සැපය ලැබෙන ප්‍රධාන කාරණාව හැටියට දානය, වර්ණය ලැබෙන සුවිශේෂී කාරණාවක් හැටියට මේ වස්ත්‍ර ආදී දේවල් දන් දීම අපි සාකච්ඡා කරන්න යෙදුණා. දානයේ පිළිබඳව තව කරුණු ටිකක් ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉතුරු කරලා අපි මේ මොහොතේ මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. පංච ඉත්ත ධම්ම සූත්‍රේ නම් මේ විශේෂ වූ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් සිදු කරන දෙවනි ධර්ම දේශනාවට අද දායකත්වයේ ලබා දෙන්නේ පිටකොට්ටේ එපිට මුල්ලපාරේ පදිංචි රොවිනීද අල්විස්තියනිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ අපේ නමින් නිදන ප්‍රාප්තියටපත් සීයලා ආච්චිලා ආච්චි අම්මලා ඇතුළු සියලු ඥාතීන්ට ඒ වගේම ගරු පූජනීය අපවත් වීවදාල දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශක ස්වාමින් වහන්සේට මාර්තු මාස 25 වන දිනට 84 වන උපන් දිනයේ යෙදෙන පියාණන්ට අම්මා සහ සෙතුමි චූටි දුව ඇතුළු පවුලේ සියලු දෙනාටත් සහභාගී වූ සද්ධර්ම ශ්‍රවණය කළ සැමට සෙත් පැතීමත් මේ පින්කමේ උතුම් අරමුණු අතර සිහිපත් කරනවා. ඊට අමතරව සිරිපාල පතිරගේ මහතාට සහ සුනිලා වෙත්තසිංහ මහත්මියට රත්නත්‍රී ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් වත්මන් සභාපති ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. දායක පාර්ශවයටත් ඔබ අපි සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ